ආයිබෝන් හොඳයි දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක ලාක්ෂණික වක්‍ර ගැන right දැන් ට්‍රාන්සිස්ටර් එකක් ගත්තොත් අපි ට්‍රාන්සිස්ටර් එක පොදු විමෝචක වින්‍යාසයේ පවතින ලාක්ෂණික වක්‍ර තුනක් ගැන කතා කරනවා එතකොට ඒ ලාක්ෂණික වක්‍ර තුන තමයි අංක 1 ප්‍රධාන ලාක්ෂණික වක්‍රය හරි right එතකොට අංක 2 ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය අංක 3 සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය හරි එතකොට මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. තේරුණාද? රයිට් මම ඉස්සෙල්ලාම පොඩ්ඩක් කියන්නම් මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍ර කියලා කියන්නේ අපි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේදී කරන්නේ ඉස්සෙල්ලාම අපි නියතව තියාගන්නවා C වල විභවය. එතකොට VCE නියතව පවත්වා ගනිමින් VCE නියතව පවත්වා ගනිමින් VBE සමග IB විචලනය VCE නියතව පවත්වා ගනිමින් VBE සමග IB විචලනය ප්‍රස්ථාරගත කිරීම තමයි අපි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය අංක 2. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයේදී අපි කරන්නේ අපි IB නියතව පවත්වා ගනිමින් VCE සමග IC විචලනය ප්‍රස්ථාරගත කිරීම තමයි අපි ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය අංක 3 සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රයේදී අපි කරන්නේ VCE නියතව පවත්වා ගනිමින් IB සමග IC විචලනය ප්‍රස්ථාරගත කරනවා. එතකොට ලාක්ෂණික වක්‍ර තුනයි පොදු විමෝචක වින්‍යාසයේ පවතින ට්‍රාන්සිස්ටර් එකකට ප්‍රධාන ලාක්ෂණික වක්‍රය, ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය සහ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ VCE නියතව පවත්වා ගැනීමෙන් VBE සමග IB විචලනයේ ප්‍රස්ථාරගත කිරීම. ඊට පස්සේ අපි ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ IB නියතව පවත්වා ගැනීමෙන් VCE සමග IC විචලනයේ ප්‍රස්ථාරගත කිරීම. ඊට පස්සේ තුන්වෙනි එක සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ අපි එතනදී VCE නියතව පවත්වා ගැනීමෙන් IB සමග IC විචලනය ප්‍රස්ථාරගත කරනවා. ඔන්න ඕක තමයි අපි ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන ලාක්ෂණික වක්‍ර තුන කියලා කියන්නේ. දැන් අපි බලමු මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍ර තුන කොහොමද අඳින්නේ? ඒවේ හැඩයන් මොනවද? ඒ ප්‍රධාන ලාක්ෂණික වක්‍ර ලබා ගන්න අපි භාවිතා කරන පරිපථය මොන වගේද කියලා. අපි හුඟින් මතක තියාගන්න මේ සෑම ලාක්ෂණික වක්‍රයක්ම අපි අඳින්නේ පොදු විමෝචක වින්‍යාසයේ පවතින NPN ට්‍රාන්සිස්ටරයක් සඳහා. හරි. දැන් අපි මේ සඳහා තෝරගන්නේ මෙන්න මේ ආකාරයෙන්. බලන්න මම දැන් මේ අඳින විදිහේ හරි පරිපථයක් ඉස්සෙල්ලාම අපි ඇඳ ගන්න ඕනේ. මේ ලාක්ෂණික වක්‍ර තුන ඇඳ ගන්න අපි විද්‍යාගාරයේදී භාවිතා කරන පරිපථය තමයි මම දැන් මේ අඳින්නේ. පොදු විමෝචක වින්‍යාසයේ පවතින ට්‍රාන්සිස්ටර් එකේ තියෙන්නේ
මේ තියෙන IC මනින්න අපි දාන ඇමීටරේ මේකෙන් මැනලා දෙන්නේ IC මේක ඇමීටරයක් වෙනවා මේ තියෙන්නේ C සහ E අග්‍ර අතර විභවාන්තරය මනලා දෙන වෝල්ට් මීටරේ VCE ඔය විදිහට. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා. මේ විදිහට. මේ තියෙන්නේ මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා IB ධාරාව මනින ඇමීටරය ඒකම මේ අතර සම්බන්ධ කරනවා VBE මැනගන්න පුළුවන් වෝල්ට් මීටරය. right දැන් මෙතනදී මම මේක VCC කියලා කියන්න මම මේක VBB කියලා හඳුන්වනවා මේ වෙලාවේදී. දැන් පුතේ ඔයගොල්ලන්ට පැහැදිලි මෙන්න මේ කතාව බලන්න මම මේ කියන දේවල් හොඳට තේරෙනවද කියලා. ඒ තමයි දැන් මේ C තියෙන්නේ. දැන් මේක භූගත කරලා තියෙන්නේ. ඒකෝට මම දැන් මේ කළු පාටින් පාට කරන හැමතැනම තියෙන්නේ ශුන්‍ය විභවය. කළු පාටින් පාට කරන හැමතැනම තියෙන්නේ ශුන්‍ය විභවය. ඔය විදිහට. මේ කළු පාටින් පාට කරන සෑම තැනම තියෙන්නේ ශුන්‍ය විභවය. මේ විදිහට. තේරුණාද? right. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මේ C කියන ස්පර්ශකය මේ ඉහළ ඉඳන් පහළට ගේනකොට C වලට තියෙන විභවය එන්න අඩු වෙනවා. එතකොට විභවය අඩු වෙනකොට මෙතනින් ඉඳන් මෙතෙන්ට තියෙන විභවාන්තරයනේ පුතේ VCE කියලා මැනලා දෙන්නේ. එතකොට මේ C කියන ස්පර්ශකය මේ ප්‍රතිරෝධය පහළට ගේනකොට VCE වලගේ අඩු වෙනවා. මෙයා ඉහළට අරගෙන යනකොට VCE යගේ වැඩි වෙනවා. මේ C කියන ස්පර්ශකය මෙන්න මෙතනින් තියලා තිබ්බහම මේ VCE කියන වෝල්ට් මීටරේ මේ පැත්තේ තියෙනෙත් කළු මෙතනින් ගෙනත් තිබ්බහම මේ C කියන එක්කෙනා ඒකේ අනිත් පැත්තට එන්නේ කළු. එතකොට VCE හරහා තියෙන විභවාන්තරේ බිඳුව වෙනවා. ඔබට VCE බිඳුව ගන්න ඕන නම් මේ C කියන ස්පර්ශකේ මෙන්න මෙතනින් තිබ්බනම් හරි. right. ඔය ආකාරයටම තමයි මේ පැත්ත මේ B කියන ස්පර්ශකය ඉහළට ගෙනියනකොට VBE වලගේ වැඩි වෙනවා. මෙයා පහළට ගෙනනකොට VBE වලගේ අඩු වෙනවා. ඔය විදිහට තමයි දැන් මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංක 1 යටතේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. එතකොට ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ගත්තොත් එහෙම මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේදී මම ඔයාලට කිව්වා මම දැන් ආයෙත් මතක් කරනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේදී අපි නියතව තියාගන්නවා VCE නියත ඒ වගේම VCE නියතව තියාගෙන අපි VBE සමග IB විචලනය තමයි අධ්‍යයනය කරන්න යන්නේ. තේරුණා? එතකොට VCE නියතව තබා ගනිමින් VBE සමග IB විචලනය. right. මේ බලන්න. මේ තියෙන VBE මෙන්න IB. දැන් පුතේ මෙහෙමයි. අපි මුලින්ම මෙහෙම හිතන්න. මේ VCE නියතව තියාගන්නවා කියන්නේ C වලට දීලා තියෙන විභවය නියත වෙනවා. ඉතින් අපි ඒක ඔන්න ඉස්සල්ලාම අපි හිතමු ඉස්සල්ලාම අපි VCE බිඳුව කරනවා. ඒ කියන්නේ C වල විභවය බිඳුව කරන ස්පර්ශකෙ මෙතනින් තියලා යන්නේ. හරි. ඔන්න ඉස්සල්ලාම මේ C කියන ස්පර්ශකෙ මෙතනින් ගෙනත් තිබ්බා. දැන් මේ අපි දැන් මේ ප්‍රස්ථාරය අඳිනකම්ම මේ C කියන ලක්ෂය සම්බන්ධ වෙලා තියෙන තැන වෙනස් කරන්නේ. ඒ කියන්නේ VCE විභවය දැන් මේ අඳින්න යන ප්‍රස්ථාරය අඳින කල්ම බිඳුවයි. පැහැදිලිද? right. දැන් අපි කරන්නේ VBE සමග IB විචලනය ප්‍රස්ථාරගත කරන්න. පුතේ මෙතන තියෙන්නේ P වර්ගයේ අර්ධ සන්නායකයක්, මෙතන තියෙන්නේ N වර්ගයේ අර්ධ සන්නායකයක්. එතකොට දැන් මේ බලන්න මෙතන තියෙන්නේ PN සංදියක් හරියට ඩයෝඩයක් වගේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඩයෝඩයක් ගත්තොත් එහෙම ඩයෝඩ් එක අග්‍ර අතර තියෙන පෙරනැඹුරු අවස්ථාවේ තියෙන විභවාන්තරය බිඳුවේ ඉඳලා ඒ ඩයෝඩේ බාධක විභවය ගාවට එනකන් ඩයෝඩය හරහා ධාරාවක් ගලන්නේ. බහුතර වාහක සඳහා හොඳින් නැඹුරු වෙන්නේ නැහැ. හැබැයි මේ බාහිරින් සපයලා තියෙන පෙරනැඹුරු වෝල්ටේජ් එක ඒ ඩයෝඩේ බාධක විභවය
සමාන වෙනවත් සමගම මොකද වෙන්නේ? අන්න ඩයෝඩ් එක හරහා ශීඝ්‍රයෙන් ධාරාව යන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඕක තමයි ඩයෝඩ් එක IV ලාක්ෂණික වක්‍රය. ඉතින් පුතේ මේ ට්‍රාන්සිස්ටර් එක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය අනුරූප වෙනවා පෙර නැඹුරු අවස්ථාවේ තියෙන ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍රයට. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් බලන්න මෙතන N වලට බිඳුව ලැබිලා තියෙනවා. ඊට සාපේක්ෂව දැන් මෙතන බිඳුවයි. එතකොට මේ පැත්ත ගත්තොත් අනිවාර්යෙන් බිඳුවට වඩා වැඩි. ඒ කියන්නේ P ට ලැබිලා තියෙන ධන විභවයක් N ට ලැබිලා තියෙන සාපේක්ෂව අඩු විභවයක් ඍණ විභවයක් P ට සාපේක්ෂව ඍණ විභවයක්. තේරුණා? ඔක තමයි තේරුම. ඉතින් ඒ කියන්නේ දැන් මේ PN සංදි පෙර නැඹුරු වෙලානේ තියෙන්නේ. රයිට් පෙර නැඹුරු අවස්ථාවේ තියෙන. අපි ඉස්සෙල්ලම මේ B කියන එක්කෙනා මෙන්න මෙතනින් තිබ්බොත් එහෙම මෙතනින් ගෙනත් තිබ්බොත් VBE බිඳුවයි. VBE බිඳුවයි කියන්නේ PN සංදිය හරහා ධාරාවක් යන්නේ. අපි VBE වලගේ පොඩ වැඩි කරනවා. VBE වලගේ පොඩ වැඩි කරනකොට ඒත් මෙයා හරහා පවතින බාධක විභව අන්තරයට මේ බාහිරින් දෙන VBE යගේ සමාන වෙනකම් මෙයා හරහා ධාරා ගලන්නේ නැහැ. තේරුණාද? හැබැයි එතකොට මෙන්න මේ විදිහට තියෙන ප්‍රස්ථාරය ගත්තොත් එහෙම මේ කොහොම තේරුණාද? VBE වලගේ වැඩි කරනවා. නමුත් IB ධාරාවක් නැහැ. නමුත් VBE වලගේ බාධක විභවය මේ PN සංදියේ බාධක විභවයට සමාන වීමත් සමගම ශීඝ්‍රයෙන් මොකද වෙන්නේ? ධාරාව ගලා යාම ආරම්භ වෙනවා. තේරුණාද? එතකොට ඉතා කුඩා විභවාන්තර වැඩිවීමකදී පවා ශීඝ්‍රයෙන් මොකද වෙන්නේ? ධාරාව වැඩි වෙනවා. බාධක විභවයේ පසුකිරීමත් සමග. තේරුණාද? රයිට්. එතකොට පුතේ මේ තියෙන්නේ අපි VCE සමානයි බිඳුව අවස්ථාවේදී අඳින NPN ට්‍රාන්සිස්ටරේ පොදු විමෝචක අවස්ථාවේ පවතින ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. පැහැදිලිද? හොඳයි. දැන් ඊළඟට අපි යනවා මම VCE බිඳුවේ තියලා නැන්දේ. ඊට පස්සේ මම VCE වල අගය 2යි එහෙම නැත්නම් 5යි වෝල්ට් කරලා අඳින්න හදන්නේ. ඒ කියන්නේ දැන් මේ C අග්‍රේ මේ හරියෙන් තියෙනවා. එතකොට හිතන්නකෝ මෙතනින් ඉඳන් මෙතන තියෙන විභවාන්තරය 5යි කියලා. එතකොට VCE හරහා තියෙන විභවාන්තරය 5යි. ඔන්න දැන් මේක මේ මැද හරියට ගෙනාවා. ඒ කියන්නේ VCE 5 වෙන පරිදි විචලනය කරා. තියලා එතන නියතව තියෙනවා. එතකොට දැන් මෙතනට ලැබෙන තියෙන විභවය 5යි. තේරුණා? අන්න එහෙම තියලා දැන් ආයෙත් මොකද කරන්නේ මම VBE වලගේ බිඳුවේ ඉඳලා පොඩ වැඩි කරගෙන යනවා. තේරුණා? එතකොට ඒත් මොකද වෙන්නේ? ඒත් බාධක විභවයට නිකන් මේ විදිහට මේ ප්‍රස්ථාරය. නමුත් මෙතන පොඩි විචලනයක් වෙනවා. ඒ තමයි බාධක විභවයේ පසුකිරීමත් සමගම මෙන්න මේ ආකාරයෙන් මේ වක්‍රයට පහළින් එන වක්‍රයක් තමයි අපිට ලැබෙන්නේ. VCE මේ කීයද? 5 වෝල්ට්. VCE යගේ 10 වෝල්ට් කරොත් ලැබෙන්නේ මේ වගේ වක්‍රයක්. VCE 10 වෝල්ට්. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් මෙතන තියෙන ධන විභවය වැඩි කරනකොට මේ තියෙන විමෝචකයෙන් විමෝචනය වන ඉලෙක්ට්‍රෝන වලින් මෙයා ඇද ගන්න ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට IC ධාරාව වැඩි වෙනවා ඊට අනුරූප IB ධාරාව අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම C වල විභවයේ බිඳුව වෙලා තියෙන අවස්ථාවේදී ගලන IB ධාරාවක් ගත්තොත් එහෙම කිසියම් VB යගයකට අදාළ ඊට වඩා අඩු IB ධාරාවක් තමයි එන්නේ මෙතනට පහට ගන්න. හේතුව අන්නේ අර මුල් අවස්ථාවට වඩා වැඩි ඉලෙක්ට්‍රෝන ගානක් මෙයා මේ වෙලාවේ අවශෝෂණය කරන මෙයාගේ තියෙන ධන විභවයේ හින්දා. රයිට්. ඊට වඩා වැඩි ටිකක් අවශෝෂණය කරනවා C 10 වුණාම. එතකොට C වලට අවශෝෂණය කරන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා කියලා කියන්නේ B වලට යන ගාන අඩු වෙනවනේ. අන්න ඒ හින්දා තමයි මේ VCE 5 වෙන අවස්ථාවේදී ධාරාව IB ධාරාව VCE බිඳුව වෙන අවස්ථාවට වඩා අඩුයි. ඊට වඩා අඩුයි VCE 10 වුණාම. රයිට්. පැහැදිලිද? එතකොට මේ ඕන්න ඔය විදිහට වෙන්නේ. තේරුණාද? රයිට්. එහෙනම් ඔය අපි යන්නේ දැන් මොකද්ද? ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. රයිට්. එතකොට ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. හොඳයි. දැන් ඊළඟට අපි යනවා සාකච්ඡා කරන්න මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රයෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගැන. රයිට්. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගැන තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. මොකද්ද ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ? ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ අපි IB ධාරාව නියතව පවත්වා ගනිමින් VCE සමග IC විචලනය ප්‍රස්ථාරගත කිරීම. VCE සමග IC විචලනය
ප්‍රස්ථාරගත කිරීම. දැන් මේ බලන්න. right. මෙතනදී ඔන්න දැන් මම යන්නේ දෙවෙනි ලාක්ෂණික වක්‍රය ගොඩනගන්න. එතකොට අපි ගත්තොත් එහෙම right. දෙවෙනි ලාක්ෂණික වක්‍රය මොකද්ද? ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. මේකෙදී අපි ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගත්තොත් ඒකේ අපි IB නියත කරනවා. වෙනස් කරන්නේ කවුද? VCE සමග IC විචලනය. ප්‍රස්ථාරගත කරන්න හදන්නේ. තේරුණාද? right. එතකොට මම දැන් මෙතනින් අදිනවා මේ ලාක්ෂණික වක්‍රය. මෙන්න මෙහෙම. හරි. දැන් එතකොට අපි ගත්තොත් මේ විදිහට මේ තියෙන්නේ VCE මේ තියෙන්නේ IC. right. පුතේ මෙහෙම. දැන් අපි ගත්තොත් එහෙම අපි මුලින්ම මෙතනදී IB නියතව කරනවා. ඉස්සෙල්ලා මම IB බිඳුව කරනවා. පුතේ IB බිඳුව වෙනවා කියලා කියන්නේ VBE බිඳුවයි. ඒ කියන්නේ මේ PN සංදිය හොඳින් පෙරනැඹුරු වෙලා නැහැ. ඒ කියන්නේ පාදම විමෝචක සංදිය පෙරනැඹුරු වෙලා නැහැ. ඔයාලා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ තියෙන B, මේ තියෙන E පාදම විමෝචක සංදිය පෙරනැඹුරු වුණේ නැත්තම් මේ සංග්‍රාහක වෝල්ටේජ් එක කොච්චර වැඩි කරත් මොකද BC සංදිය පසුනැඹුරු වෙලානේ තියෙන්නේ. පසුනැඹුරු වෝල්ටේජ් එක කොච්චර වැඩි කරත් C වලට ඉලෙක්ට්‍රෝන එන්නේ නැහැ. හේතුව විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරොත් විතරයි සංග්‍රාහකයට ඉලෙක්ට්‍රෝන ඇදිලා යන්නේ. පැහැදිලිද? එහෙනම් IB ධාරාව බිඳුව නම් VCE කොච්චර වැඩි කරත් IC ධාරාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි වක්‍රය එන්නේ. මේ තියෙන මොකද්ද? IB සමානයි බිඳුව. ඒක මේ පොඩ්ඩක් අඳිනව නේද? මේ අඳින්න හේතුව තමයි මොකද්ද? මේක ගලනවා පසුනැඹුරු අවස්ථාවේනේ VC සංදිය තියෙන්නේ. අර තියෙන කුඩා අල්පතර වාහක ප්‍රමාණය ගැලීම නිසා ඉතා කුඩා ධාරාවක් ඇති වෙනවා. ඒක ඇත්තටම ගත්තොත් නොසලකා හැරිය හැකි තරම් කුඩා ධාරාවක් වෙනවා. එතකොට මේ IB සමානයි බිඳුව වෙන අවස්ථාවේදී ඔබට පේනවා IC ආසන්න වශයෙන් බිඳුවයි. ඒ අවස්ථාවේදී මෙන්න මේ කොටස මේ වක්‍රේ මම මේ පාට කරන කොටස අපි හඳුන්වනවා NPN ට්‍රාන්සිස්ටරයක පොදු විමෝචක වින්‍යාසයේ පවතින කපා හරින ලද ප්‍රදේශය කියලා. මොකද්ද මේ? කපා හරින ලද ප්‍රදේශය. කපා හරින ලද ප්‍රදේශය. පැහැදිලිද? right. ඔන්න එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඊළඟට අපි යනවා IB වල අගේ මම දැන් යම්කිසි අගයකට ගේනවා. හරි. යම්කිසි අගයක් ගේනවා කියලා කියන්නේ BE සංදිය පෙරනැඹුරු වෙනවා. අන්න BE සංදිය පෙරනැඹුරු වුණොත් දැන් මේකේ ක්‍රියාකාරීත්වය ඔබට මනාව තේරෙනවා නම් BE සංදිය පෙරනැඹුරු වුණාම විමෝචකයෙන් විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් විමෝචනය කරනවා. එතකොට අපි හිතමු විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන 1000ක් විමෝචනය කරයි කියලා. මේ තියෙන පාදමේ තියෙන අඩු මාත්‍රණ මට්ටමෙන් හින්දා පාදමට යන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. තේරුණාද? එතකොට C වල පවතින විභවයේ ධන විභවය එන්න වැඩි කරනකොට මෙතනින් ඉස්සෙල්ලාම 1000ක් ගියා කියලා හිතන්න විමෝචනය කරා කියලා හිතන්න. මුලින් මෙයා 800ක් සංග්‍රාහකයට ගන්නවා. බොහොම මාරුවෙන් මේ හරහා යනවා මොකද්ද? B හරහා 800ක්. දැන් මෙයා විමෝචනය කරා 800ක් 800න් මෙයා ඇදලා ගත්තා. 1000ක් විමෝචනය කරා 800ක් ගත්තා. තේරුණාද? ඊට පස්සේ ධන විභවයේ තව ටිකක් වැඩි කරනකොට 1000න් 900ක් ගන්නවා. තව චුට්ටක් වැඩි කරනවා 950යි. හැබැයි B ට 50ක් ඕනිමයි. තව චුට්ටක් වැඩි කරා කියලා මෙයා අවශෝෂණය කරන මෙයා ඇද ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවද නෑ. එයි 1000යි දුන්නේ. දැන් 950ක් මෙයා ගත්තා. මෙයාට අනිවාර්යෙන් 50ක් ඕනි. ඒ කියන්නේ තවත් මෙයාට මොකද්ද? කොච්චර ධන විභවය වැඩි කරත් ගන්න ඉලෙක්ට්‍රෝන නැහැ. අන්න මොකද වෙන්නේ? අපි IB යගේ යම් වගේකට ගේනවා කියලා කියන්නේ BE සංදිය පෙරනැඹුරු කරනවා. පෙරනැඹුරු කළා C වල විභවය වැඩි කරගෙන යනකොට IC ධාරාව එන්න වැඩි වෙනවා. මේ විදිහට වැඩි වෙනවා. IC ධාරාව එන්න වැඩි වෙනවා. තේරුණාද? හැබැයි යම් අවස්ථාවකදී මොකද වෙන්නේ? IC ධාරාව නියත වෙනවා. ඇයි ඊට පස්සේ මෙයාට ඇදලා ගන්න ප්‍රමාණවත් ඉලෙක්ට්‍රෝන නැහැ. විමෝචනය කරපු ටික ඔක්කොම වගේ මෙයා ගත්තා. දැන් කොච්චර ධන විභවය වැඩි කරත් ධාරාව වැඩි වෙන්නේ. තේරුණාද? right. එතකොට මම මේක IB1 කියන්න. ඊට පස්සේ අපි තව ටිකක් IB ධාරාව වැඩි කරලා මේ ප්‍රස්ථාරය යන්දොත් මේ විදියට එන්නේ. ඕනෝ. ඇයි
එතකොට දැන් කලින් මෙතනින් විමෝචනය කරේ 1000 නම් දැන් IB ධාරාව වැඩි කරනවා කියලා කියන්නේ මෙතනින් දානවා කීයද? 3000ක් විතර. දැන් මම පස්සේ මෙයා 100ක් විතර උරා ගන්නකොට මෙයා 2900ක් විතර උපරිම වශයෙන් උරා ගන්නවා. ඒකේ උපරිම ධාරාව වැඩි වෙන්නේ. තේරුණාද? මේ IB2. දැන් බලන්න මෙන්න මේ කලාපේ මේ තියෙන මේ ටික ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මේ ටිකේදී මේ C ට ඇද ගන්න ඇති තරම් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලින් සංතෘප්තයි. ඒ හින්දා අපි මෙන්න මේ කලාපය හඳුන්වනවා සංතෘප්ත කලාපය කියලා. තේරුණාද? ඔය සංතෘප්ත කලාපයට අදාළ VCE යගය මෙන්න මේ යගය VCE 0.1කට වඩා අඩු වගයක්. ඒ කියන්නේ C වල විභවය බිඳුවේ ඉඳලා චුට්ටක් වැඩි කරා හැටියට ටක් ගාලා සංතෘප්ත වෙනවා මේක. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා චුට්ටක් වැඩි කරා හැටියට ටක් ගාලා සංතෘප්ත වුණා. පැහැදිලිද කියන දේ? ටක් ගාලා සංතෘප්ත වුණා. හරිද? එතකොට ඒකේ තේරුම චුට්ටක් වැඩි කරපු හැටියට ටක් ගාලා සංතෘප්ත වුණා කියන එකේ තේරුම තමයි මෙතනදී දැන් අපි ගත්තොත් එහෙම සංතෘප්ත අවස්ථාවේදී VCE වලගේ ඉතා කුඩා අගයක් විශේෂයෙන් සඳහන් කරලා නැත්තම් අපි සංතෘප්ත අවස්ථාවේදී VCE වල අගය ආසන්න වශයෙන් 0යි කියලා සලකන්නේ. ඊතුව සංතෘප්ත කලාපයේදී VCE 0.1කට වඩා අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ සීග්‍රෙන් ධාරාව වැඩි වෙන අවස්ථාව සිද්ධ වෙන්නේ VCE වල අගය 0 ඉඳලා 0.1ක් විතර වැඩි කරනකම් මෙතන. ඒ කියන්නේ පුට්ටක් වැඩි කරපුවාට ටක් ගාලා සංතෘප්ත වෙනවා IC ධාරාව. පැහැදිලිද කියන දේ? රයිට්. ඔන්න ඕක මෙන්න මේ විශේෂයෙන් ඔබ මතක තබා ගන්න ඕනේ මේක. විශේෂයෙන් සඳහන් කරලා ඒ කියන්නේ ඔබට දත්තයක් විදිහට ගානදී සංතෘප්ත අවස්ථාවේදී VCE වලගේ දීලා නැත්තම් අපි VCE සමානයි ආසන්න වශයෙන් 0යි කියලා ගණනයට ගන්නවා. රයිට්. ඔන්න එතකොට දැන් අපි වක්‍ර දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. එකක් ප්‍රධාන ලාක්ෂණික වක්‍රය, අනිත් එක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අපිට මේ දෙකෙන් පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ මොකද්ද? සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය තමයි දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය හොඳින් මතක තියාගන්න. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රයේදී අපි කරන්නේ VCE වලගේ නියතව පවත්වා ගනිමින් IB සමග IC විචලනයේ ප්‍රස්ථාර ගත කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හරි. අපි බලමු මේක දැන් කොහොමද කියලා. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය. එතකොට සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය යටතේ හරි මේ බලන්න. අපි නියතව පවත්වා ගන්න මේකේ VCE නියත IB කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ගණයේ ධාරාවක් කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. IC මිලි ඇම්පියර් ගණයේ ධාරාව. හොඳයි. දැන් එතකොට මෙහෙමයි. අපි කරන්නේ. දැන් VCE නියතාවයක තියාගත්තා. තියාගෙන අපි IB වෙනස් කරන VB වෙනස් කරන්න ඕනේ. එතකොට අපි IB බිඳුව ඉඳලා එන්න වැඩි කරනවා. වැඩි කරනකොට බලනවා IC කොච්චරද කියලා. තේරුණාද? හරිද? මෙහෙමයි වෙන්නේ එතකොට. දැන් මුලින්ම අපි ගත්තොතින් මේ විදියට IB බිඳුව ඉඳලා පොඩ වැඩි කරනකොට අර BE සංදිය පෙර නැඹුරු වෙනකම්ම IC ධාරාවක් ඇති වෙන්නේ නැහැනේ. මෙතනින් විශාල වශයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්න පටන් ගන්නකම් IC ධාරාවක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට IB ධාරාව අපි බිඳුව ඉඳලා වැඩි කරනකොට IC ධාරාවක් ඇති වෙන්නේ. නමුත් පෙර නැඹුරු වීමත් සමගම IB වැඩි කරනකොට IC මොන වෙනවද? වැඩි වෙනවා. ඕම් වැඩි වෙනවා. තේරුණාද? රයිට්. ඊට පස්සේ IB තව තවත් වැඩි කරනවා. තව තවත් වැඩි කරනකොට මේ සංග්‍රාහකයට ඇද ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඇදගත්තට පස්සේ තව කොච්චර වැඩි කරත් මොකද වෙන්නේ? එයාට ඉලෙක්ට්‍රෝන ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ IC ධාරාව වැඩි වෙන්නේ නැහැ. තේරුණාද? අන්න. එතකොට ඇතිතරම් ඉලෙක්ට්‍රෝන තියෙනවා නමුත් ගන්න පුළුවන් ඔක්කොම ටික අරන් තියෙනවා. හරි. ඒ කියන්නේ මෙතනදී මොකද වෙන්නේ?
ඉලෙක්ට්‍රෝන වලින් සංතෘප්තයිනේ. එහෙනම් මෙන්න මේ කලාපය අපි හඳුන්වනවා සංතෘප්ත කලාපය. මේ තියෙන්නේ කපා හරින ලද ප්‍රදේශය. IC බිඳුව වෙන අවස්ථාව. කපා හරින ලද ප්‍රදේශය. මෙන්න මේක අපි හඳුන්වනවා ක්‍රියාකාරී ප්‍රදේශය. ක්‍රියාකාරී කලාපය. රේඛීය අවස්ථාව ඒ නම් වලින් හඳුන්වනවා. තේරුණාද? හරි. right. එතකොට දැන් ක්‍රියාකාරී ප්‍රදේශයේදී එහෙම නැත්නම් රේඛීය අවස්ථාවේදී අපි ගත්තොත් එහෙම මේ වෙලාවේදී තමයි බලන්න මේ තියෙන්නේ IB නම් මේ තියෙන ඊට දාලා IC ධාරාව මෙන්න මේකේ අනුක්‍රමණය මේ රේඛාවේ අනුක්‍රමණය ගත්තොත් එහෙම අපිට ගන්න වෙන්නේ දැන් මෙතන බිඳුව කියලා ගත්තොත් අනුක්‍රමණය ගන්න වෙන්නේ tan alpha නේ. tan alpha කියන එක අපිට ලියන්න පුළුවන් නේ IC ඍණ බිඳුව බෙදීම IB ඍණ ආසන්න වශයෙන් බිඳුවේ කියලා. එතකොට ඔතනදී අපිට ලියන්න පුළුවන් මොකද්ද? IC බෙදීම IB. IC බෙදීම IB කියන්නේ පොදු විමෝචක වින්‍යාසයේදී ධාරා ලාභය වෙනවා. ඒ කියන්නේ බීටා වෙනවා. එහෙනම් මේ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයේ ක්‍රියාකාරී ප්‍රදේශය එහෙම නැත්නම් රේඛීය ප්‍රදේශයට අදාළව අනුක්‍රමණය සමාන වෙනවා කාටද? බීටට. ඒ කියන්නේ බීටා සමානයි IC බෙදීම IB. ඉතින් ඔයාලා හොඳින් මතක තියාගන්න මෙන්න මේ සම්බන්ධය යොදන්න පුළුවන් ට්‍රාන්සිස්ටරේ රේඛීය ප්‍රදේශය. එහෙම නැත්නම් ක්‍රියාකාරී ප්‍රදේශයට. ක්‍රියාකාරී ප්‍රදේශෙත් තමයි IC බෙදීම IB බීටට සමාන වෙන්නේ. පැහැදිලිද කියන දේ? right. දැන් එතකොට අපි බලමු මෙන්න මේ වගේ අවස්ථාවක් මේ කට්ටිය වැදගත් එකක් මම මේ ගන්න හදන එක. හොඳට කල්පනා කරන්න ඔබ. දැන් මේ තියෙන්නේ සංතෘප්ත අවස්ථාවේදී සංතෘප්ත අවස්ථාවේ තියෙන IB ධාරාවක් මම IB ඩෑෂ් කියලා ගන්නවා. දැන් ඒ IB ඩෑෂ් කියන ධාරාව අපි ගත්තොත් එහෙම දැන් මෙතනට අනුව IC සමාන වෙනවනේ බීටා වාරයක් IB. එතකොට බීටා වාරයක් IB ඩෑෂ් කියන එක නා ගත්තොත් ඊට අදාළව කියන්නේ මේ තියෙන්නේ මේ අනුක්‍රමණ දිගටම ගියොත් මේ තියෙන්නේ කවුද? බීටා වාරයක් IB ඩෑෂ්. හැබැයි ඒ වෙලාවේදී ඇත්තටම තියෙන IC ධාරාව තියෙන්නේ පහළින් IC ඩෑෂ්. තේරුණාද? හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. සංතෘප්ත අවස්ථාවේදී සංතෘප්ත අවස්ථාවේදී තියෙන IC ධාරාව IC ඩෑෂ් කියන එක්කෙනා කුඩා වෙනවා කාට වඩාද? බීටා වාරයක් IB ඩෑෂ්. ඒ කියන්නේ ඊට අදාළ IB ධාරාව බීටාකින් වැඩි කරාම ලැබෙන අගයට වඩා ඇත්තටම තියෙන IC ධාරාව කුඩා වෙනවා. ඒතර සංතෘප්ත අවස්ථාවේදී මේ සම්බන්ධතාවය ලියන්න බෑ. රේඛීය ප්‍රදේශෙත් තමයි මේක ලියන්න පුළුවන් නේ. IC සමාන වෙන්නේ බීටා වාරයක් IB ට රේඛීය ප්‍රදේශයේදී. සංතෘප්ත ප්‍රදේශයේදී මොකද වෙන්නේ? IC ඩෑෂ් කියන IC කියන එක නේද? සාධාරණ දැන් අපි සංතෘප්ත ධාරාවට අදාළ සංකේත IC කියලා ගමු. IC කියන එක නා කුඩා වෙනවා කාට වඩාද? බීටා IB ට වඩා. තේරුණාද? එතකොට සංතෘප්ත ප්‍රදේශයේ අපි අඳුරගන්නේ සංතෘප්ත ප්‍රදේශයට අදාළ IB ධාරාව බීටාකින් වැඩි කරාම ලැබෙන අගය ඒ වෙලාවේ ඇත්තටම තියෙන IC ධාරාවට වඩා මොකක් වෙනවද? විශාල වෙනවා. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට කියන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයේ සංතෘප්ත කලාපයේ තියෙන්නේ කියලා. එහෙනම් රේඛීය කලාපයට අදාළව ට්‍රාන්සිස්ටරයේ මේ සම්බන්ධතාවයත් සංතෘප්ත අවස්ථාවට අදාළව මෙන්න මේ සම්බන්ධතාවයත් ඔබ මතක තියාගන්න ඕනි මේ සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයත් සමගම. හොඳයි. ඒ වගේම මේ රේඛීය අවස්ථාවේදී අනුක්‍රමණය බීටට මොන වෙනවද? සමාන වෙනවා. right. ඔන්න ඔය ටික තමයි මේකේ ඔබ ඉතා හොඳින් මතක තබා ගත යුතු කරුණු කාරණා ටික වෙන්නේ. හරි. එතකොට ඔන්න අපි ලාක්ෂණික වක්‍ර 3 ගැනම දැන් කතා කරලා ඉවරයි. ලාක්ෂණික වක්‍ර 3 ගැනම කතා කරලා ඉවරයි. දැන් අපිට ඊළඟට මේ පාඩමේ තියෙන්නේ කතා කරන්න මේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රම මොනවද කියලා. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රම මොනවද කියලා කතා කරන්නයි ඊළඟට තියෙන්නේ. තේරුණාද? අපි බලමු ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රම මොනවද කියලා. ප්‍රධාන ආකාර 3ක් තියෙනවා ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම සඳහා. ඔබ හොඳින් මතක තියාගන්න. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරනකොට අනිවාර්යයෙන්ම BE සංදිය පෙර නැඹුරු වෙන ලෙසත් BC සංදිය පසු නැඹුරු වෙන ලෙසත් තමයි
අර බාහිරින් සපයන සරල ධාරා වෝල්ටීයතා යොදන්න ඕනි. තේරුණාද? හරිද? බාහිරින් සපයන සරල ධාරා වෝල්ටීයතා යොදන්න ඕනි. මොකක්ද? හොඳට ගත්තොත් එහෙම හොඳට මතක තියාගන්න. ඒවා යොදන්න ඕනි BE සංදිය පෙර නැඹුරු වන ලෙසත් BC සංදිය පසු නැඹුරු වන ලෙසත්. පැහැදිලිද? හොඳයි. right. අපි ඒ ටික කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.